හිසකෙස්වලට වගේම සමටත් නියපෙලටත් රිවයිටීස්. විද්‍යානුකූලව සකසන ලද රිවයිටීස් දවසටම එකයි. සුබ දවසක් සියලු දෙනාටම. මම හිතන්නේ අදත් ඔයගලන්ට වැදගත්ම දෙයක් අරගෙන තමයි මම රිවයිටිස් එකේ ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි මම ඔයගලන්ට ඉහත කලින් පියවරකදී කියලා දුන්නා වෙස්ටර්න් බ්‍රයිට් කෙනෙකුට. එහෙම නැත්නම් බටහිර මනාලියකගේ කොහොමද S2 අපි වර්ණ ගන්නවන්නේ කියලා. මොකද මං කිව්වා අපි සාමාන්‍යයෙන් බ්‍රයිට් කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන ලස්සන මේකප් එකක්, කාන්තිමත් S2 එකක්, ඔය ගොඩක් වෙලාවට කතාවට කියනවා කතා කරන S2 එකක්. ඉතින් මං හිතන්නේ මං ඒක ඔයගලන්ට කියලා දුන්නා. ඉතින් මං හිතන්නේ අද මම ඔයගලන්ට කියලා දෙන්නේ කොහොමද බටහිර මනාලියකට කොණ්ඩා විලාසිතාවක් හරියාකාරව යොදාගන්නේ කියලා. ඉතින් මං හිතන්නේ මං අයි මේකප් එක කරලා මේකප් එක ඒවා ඔක්කොම උගන්ලා මං හිතන්නේ මම මේ කොණ්ඩා මොසට ඉගෙනුනොත් ඒක ලොකු අඩුවක් කරාගෙන. ඉතින් ඒක නිසා මම හිතන්නේ මෙතන ඉඳලා මම හිතන්නේ පියවරෙන් පියවර කොහොමද කොණ්ඩා මොසටයක් කියන්නේ බටහිර මනාලියට ගැළපෙන කොණ්ඩා මොසටයක් පියවරෙන් පියවර කොහොමද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන් වෙයි. හිසකෙස්වලට වගේම සමටත් නියපෙලටත් රිවයිටීස්. මම බටහිර මනාලියගේ කොණ්ඩා විලාස සඳහා සූදානම් කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා නව පරපුරේ තාම ජනප්‍රියම රංගන ශිල්පිනියක් නයෝමි තාක්ෂිලා. ඉතින් මම හිතන්නේ මම ඒකට තමයි මේ බටහිර කොණ්ඩා විලාසිතාව කරන්නේ. ගොඩක් වෙලාවට මට කොණ්ඩේ මම දැන් මේ ඩාට සෙක්ෂන් කරගෙන ඉන්න එක මේ part 1 part 2 ඉතින් මම මේ සෙක්ෂන් කර ඉන්නේ. මට මේ ආයක සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට බ්‍රයිඩ්ස් අට කොණ්ඩ මොසර දාන කෙනෙක් විදිහට එහෙම නැත්නම් ගොඩාක් නිරූපිකාවන්ගේ කොණ්ඩ විලාසිතා එකතු කරන කෙනෙක් විදිහට මට මේ කොණ්ඩේ සෙක්ෂන් කරද්දී මට පොඩි ලොකු වෙනසක් දැනෙනවා. ඒක මම කියන්නම්. මම හිතන්නේ එකම කිසිදු ගැටයක් මට මේ කොණ්ඩේ අමුතුවෙන් මට පීරලා හදන්න තිබුණේ නැහැ. කියන්නේ ගැට ගැසෙන කොණ්ඩයක් නෙමෙයි. බොහොම නිරවුල්ව තාමත් ලස්සනට කෙටි කෙස් කලබක් වුණාට ඒ වොලියුම් එකේම හොඳට පවත්වාගෙන හොඳට මම ඇහුවා හොඳට මේන්ටේන් කරපු හේ එකක් කියලා මට දැනුණා. ඉතින් මම ඒත් ඇහුවා මොනවාද කරේ කියලා. මොකද මට ගොඩාක් වෙලාවට ප්‍රශ්නත් එක්ක කොණ්ඩ හම්බෙන නිසා. ඉතින් ඒක නිසා හරියම නිරවුල් ඔයගලන්ට මේ පේරනවා ඇති මේ හරියම නිරවුල් විදිහ තමයි මේ හිසකේ පිහිටලා තියෙන්නේ. හිසකේ ප්‍රමාණයෙන් කෙටි හේතුව මොකද ඇය ගොඩාක් කාර්යබහුල නිලියක්. ඒ නිසා ඇයට දිගු කෙස් කලබක් පවත්වාගෙන යන්න බැරි නිසා ඇය කොණ්ඩේ කට් කරා කියලා මම එකකුවා. ඉතින් ඒ වුණාට වොලියුම් එකෙන් තාමත් හොඳින් පවත්වාගෙන මේ ගිය කොණ්ඩයක්. ඉතින් ඇත්තරම මට සතුටට කාරණයක් හේතුව වෙලා තිබුණේ ඇය රිවයිටිස් අවුරුදු දෙකක එකමාරක් වගේ කාලයක ඉඳන් පාවිච්චි කරන කෙනෙක්. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ හොඳයි කියන්න පුළුවන් සම්මත හේයා එකක් තමයි ඇයට තියෙන්නේ. මම පළවෙනි පාර්ට් එක මෙතනින් මේ විදිහට අඟලක් වගේ බෙදලා වෙන් කරලා තියෙනවා මේ පස මේ දකුණු පසට මේ ටික වම් පසට. මම හැමදාමත් කියන දෙයක් තමයි අපි කොණ්ඩා මොසරයක් එකතු කරනකොට මූණේ රාමුව අපි ඉතාමත් හොඳින් ආරක්ෂා කරගන්න මොන මනාලිය හැඩගැන්නුවත්. මතක තියාගන්න අපිට තියෙනවා හෙයා ස්ටයිල් යොදනකොට රාමු කිහිපයක් මූණට. ඕවල් වෙන්න පුළුවන්, රවුන්ඩ් වෙන්න පුළුවන්, V shape වෙන්න පුළුවන්, හතරැස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මොන මේ මූණේ හැඩයාවත් අපි බ්‍රයිට් කෙනෙක් අපි ගාවට අපි ඇයට සුදුසු කොණ්ඩා මොසරේ උදන්නේ. ඉතින් ඒ නිසා මට නයෝමිගේ කොණ්ඩේ මේ ඉතාමත් හොඳින් කරගන්න පුළුවන්. ඇත්තට මොකද හොඳ ලස්සන ඕවල් shape එකකට උප්පත්තියෙන් පිහිටලා තියෙනවා. මට ඉතින් ඒ shape එකත් ආරක්ෂා කරගෙන මේ කොණ්ඩා මොසරේ දැන් බලා ගන්න පුළුවන් උගලන්ට කොහොමද මම යොදන්නේ කියලා. හැමදාමත් කියන විදිහට මේ නිකටට රාමුවක් තියෙන මේ නිකටේ රාමුව අපි හිස මුදුනෙන් ආරක්ෂා කරගන්න ඕනේ. ඒක කරන්නේ මෙන්න මේ විදිහට. මේ තෝරාගත් කොණ්ඩා කොටසකට අපි हेयर स्प्रे ටිකක් එකතු කරලා බෑක් වෝම් කරනවා.
මම ඔයගලන්ට කිව්වා ඇත්තටම නිරෝගී කෙස් කලබක් කියලා. ඉතින් බෑක්කෝම් කරාට පස්සේ කෙස් කලබ නිරෝගී නැත්තම් මං හිතන්නේ ගොඩාක් වෙලාවට කොණ්ඩා කොටස් කැඩෙනවා. මම මේකේ නිරවුල් කියන හොඳ මේ නිරෝගී කෙස් කලබක් කියන එක ඔප්පු කරලා දැන් ඔයගලන්ට පෙන්නන්න. මම දැන් මේක බෑක්කෝම් කරලා ඉවරයි. කොණ්ඩ කොටසක් බෑක්කෝම් කරාට පස්සේ මෙන්න මේ හැඩයට තියෙන්න ඕන. හරිද? මේ බෑක්කෝම් එක අපි අයින් කරනකොට කෙස් ගස් කැඩෙනවා නම් ඒ කොණ්ඩේ නිරවුල් කොණ්ඩයක් වෙන්න බැහැ වෙන මම ඔයගලන්ට පෙන්නන්නම් අයෝමික කොණ්ඩේ කිසිදු කෙස් ගහකට හානියක් නොවෙන්න කොහොමද බෑක්කෝම් එක ඉවත් කරගන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ දන්න ගොඩාක් වෙලාවට අපි ඒවා ගොණ්ඩක් තියෙන ඔයගොල්ලන්ට පියවර ඉදිරි පියවරදී අපි කොහොමද බෑක්කෝම් එකක් ලියාගන්නේ? ඒ ලියා ගන්නකොට තියෙන ප්‍රශ්න ඔයගොල්ලෝ දැක්කා. කොණ්ඩ කොටස් ගොඩාක් වෙලාවට කැඩෙනවා. දැන් මම හරි පැත්තෙන් මේක පීරලා ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. ඔයගොල්ලන්ට පුළුවන්. මගේ පණාවේ කිසිදු කොණ්ඩ ගහක් නැහැ. ඒකෙන් පේන්නේ හොඳ නිරෝගිමත් ශක්තිවන්ත කෙස් කලවක් තමයි යට පිළිලා තියෙන්නේ. ඉතින් ඒක සමන් නැවතත් දැන් ඔයගොල්ලන්ට මම කරලා පේනවා බෑක්කෝම් කරලා ඒක බෑක්කෝම් එක අයින් කරලා නැවතත් මට ඒක බෑක්කෝම් කරන්න අවශ්‍යයි. ඒක නිසා හැමදාමත් කියනවා වගේ හරි විදිහට බෑක්කෝම් වුණා නම් මෙන්න මේ වගේ කොණ්ඩය තියෙන්න ඕන. මම ඔයගලන්ට කියලා දුන්නා බෑක්කෝම් එකක් කරනකොට සාමාන්‍යයෙන් මේ කෙස් ගහේ අපි බෑක්කෝම් කරන්න ඕන රූට් එක මුල ප්‍රදේශය. ඉතින් එතෙන්ට ස්ප්‍රේ කරලා කරන්න පුළුවන් නම් හොඳයි. දැන් මේක නිරූපණයක් නිසා මම ගහින් ගහටම හෙයාර් ස්ප්‍රේ එකතු කරන්නේ නැහැ. මීට පෙරත් මේ අවස්ථාව මම ඔයගොල්ලන්ට කියලා දීලා ඇති. දැන් ඔයගොල්ලන්ට පේන්නේ ඇති හොඳ ෆුල්නස් එකක්. ගොඩාක් වෙලාවට හෙයාර් ස්ටයිල් එකක් දානකොට මේ පිටිපස ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. මොකද දැන් බටහිර මනාලියක් වුණාට පස්සේ වේල් එකක් පළඳිනවා. ඉතින් වේල් එකට වැහෙනවා කියලා හිතාගෙන අපිට පිටිපස්සේ මේ දේවල් නොකර ඉන්න පුළුවන්. නමුත් අපි හරි දේ හරි විදිහට ඉගෙන ගන්න ඕන නිසා තමයි මම ඔයගොල්ලන්ට මේක කියලා දෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මම කිව්වා මම මුලින්ම ඕවල් එකක් ගැන කතා කරා. ෆුල්නස් එකක් ගැන කතා කරා. මේ ෆුල්නස් එක හොද්දටම ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක තමයි ඉගෙන ගන්න අවශ්‍ය. දැන් අපි මේක සෙට් කරගන්න හැටි මම ඔයගොල්ලන්ට දැන් කියලා දෙන්නම්. හිසකෙස්වලට වගේම සමටත් නියපෙලටත් රිවයිටිස්. දැන් මෙතෙන්දි මේක සෙට් කරගන්න මෙන්න මේ විදිහට මම ඔයගොල්ලන්ට කියලා දීලා දෙන අවස්ථා ගානකදීම කොහොමද හෙයාර් ස්ප්‍රේ එකක් එකතු කරන්න කියලා කොණ්ඩෙට මොනම විදිහකටවත් ලං කරලා එකතු කරන්න එපා. මෙන්න මේ වගේ ප්‍රමාණයක් අල්ලගන්න. අපි මේකට කියන අර මීදුම් සහිත තත්ත්වයක් කියලා. එතකොට ලස්සනට නීට් කරගන්න පුළුවන්. අපිට එහෙම එකතු කරලා මේම අතින් අයින් කරගන්න පුළුවන්. මොකද මේ කෙස් ගහේ රූට් එක බෑක්කෝම් වෙලා නිසා එතන ෆුල්නස් එක එකතු වෙලා තියෙන. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට අතින් අයින් කරගන්න. මොන හේතුවක් නිසාවත් පණාවේ දෙතිපැත්ත එකතු කරලා මෙතන පීරන්න එපා. හේතුව මොකද මේ දෙතිත් ස්වභාවය මේ කොණ්ඩේ පේනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ විදිහට එකතු කරන්න. මුළුම කොණ්ඩ කටුව මම එකතු කරන්නේ මෙන්න මෙතෙන්ට. ඊට පස්සේ අපිට දකුණටත් පසට වම් පසටත් එකතු කරගන්න පුළුවන්. ඕගලන්ට මම එක් වතාවකදී කියලා ඇති මොනම හේතුවක් නිසාවත් කොණ්ඩේ එය නිමා කරාට පස්සේ කටු පේන්න බෑ කියලා.
අපි කොණ්ඩ මොස්තරයක් නේ කරන්නේ. ඉතින් ඒක නිසා කටු පේන්න බෑ. කටු පෙවුනුත් එක කටු මොස්තරයක් වෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මෙන්න මේ හරිම ක්‍රමවේදයන් ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ නැවත පුළුවන් ඕනනම් යාස්ති තාම අල්ප වශයෙන් පාවිච්චි කරලා මේක නිමා කරන්න. මම හිතන්නේ අපි හෙයාර් ස්ටයිල් එකේ ෆුල්නස් එක ගන්න හැටි ඔයගොල්ලන්ට දැන් ඉගෙන ගන්න ඇති. මම දැන් ඉදිරිපසට යනවා. මේ අවස්ථාවේදී කෙස්කස ඇතුල් පැත්තෙන් මම බේකෝම් කරන්නේ. ඒකට හේතුව මම කියන්නම්. මම කොණ්ඩෙන් නවා ගන්නකොට එතකොට අවුල් වෙච්ච කොණ්ඩා කොටස තියෙන ඇතුල් පැත්තට. ඒ නිසා තමයි මම මේක ඇතුල් පැත්තට බේකෝම් කරන්නේ. මේ නවනකොට මම බේකෝම් කරපු පැත්ත තියෙන්නේ ඇතුල් පැත්ත. නැවත ඒ විදිහට හෙයාර් ස්ප්‍රේ එක එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ తాවකාලිකව ඉදිරිපස පෙනුම හදා ගන්න ඕන. අපි කරන්නේ බටහිර මනාලියකට සුසු කොණ්ඩා මොස්තරයක්. ඉතින් ඒක නිසා මෙතන මම ගම් ෆ්ලීට් එකක් වගේ දෙයක් තමයි නිර්මාණය කරන්නේ. .
මම ඉන්විසිබල් එකකින් රඳවගෙන තියෙනවා මෙන්න මෙතන. මම මේක සමහර ලාවට මම හෙයාර් ස්ටයිල් එක අවසානයේ ගලවන්නත් පුළුවන්. මොකද මේ ඒ හෙයාර් ස්ටයිල් එක අවසානයේ මේක తాවකාලික රඳවණයක් විදිහට තමයි රඳවගෙන තියෙන්නේ. කොණ්ඩා කොටස යටිපැත්ත ගොඩාක් හොඳට පීරෙන්න ඕනේ. හේතුව මොකද මම මේ ෆ්ලීට් එක ඇතුළට කරකවනකොට මේක තමයි එළියට එන්නේ. ඔයගලන්ට පේනවා ඇති ෆ්ලීට්ස් දෙකක් ආකාරයෙන් මම මේක නිර්මාණය කරලා තියෙන්නේ. හිසකෙස්වලට වගේම සමටත් නියපෙලටත් රිවයිටීස්. දින්දි නායෝමිගේ කම් පුංචි නල්ලක් තියෙනවා. ඒක නිසා අපි මෝස්තර කරනකොට ඒ නල්ල වහන්න නැතුව මේ කවර් කරගන්න පුළුවන් නම් හෙයාර් ස්ටයිල් එක ගොඩක් ලස්සනයි. ඒක නිසා මෙන්න මේ කොටස් හොඳට උඩට පීරලා අරගන්න. සියුම් කෙස් ගහක්වත් නොපෙනෙන්න. මොකද ඒවා අපි හෙයාර් ස්ප්‍රේ එකකින් හොඳට අලව ගන්න ඕන. ඒක අපට අතින් වෙන විදිහට කරන්න. දැන් අපි මේ පැත්තේ මේ වම් අත දකුණු අත පැත්ත අපි ගත්තේ ෆ්ලීට් දෙකක විදිහට. ඉතින් මට හිතුණා මේ පැත්තත් අපි ෆ්ලීට් එකක් ආකාරයෙන් ගන්න පුළුවන් නම් මං හිතන්නේ මේ හෙයාර් ස්ටයිල් එක ගොඩාක් සමබරව බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම මේ විදිහට ෆ්ලීට් එකක් විදිහට මේ පැත්තත් ගන්නවා.
මේ විදිහට ෆ්ලීට් එකක් විදිහට අපි මේ පැත්තත් රඳව ගන්න. හිසකෙස්වලට වගේම සමටත් නියපෙලටත් රිවයිටීස්. මේ පස පෙනුම මේ ෆ්ලීට්ස් දෙකක ආකාරයෙන් පේන්න ඕන. කෙනෙකුට කැමති නම් මේක එක ෆ්ලීට් එකක් වෙන විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. අපි ගැන ගත යුතුම දේ තමයි කොහොමද කොණ්ඩ මොස්තරේ බැලන්ස් කරන විදිය කියලා. ඔයගොල්ලන්ට කීප වාරයකදී අපි කියලා දුන්න කොහොමද අපි පොනි ටේල් එකක් දාගන්නේ කියලා. මෙතෙන්දී කොණ්ඩා මොස්තරේට මල් එකතු කරගන්නවත් කොණ්ඩා මොස්තරයක් ලස්සන වෙන්නේ. මෙතෙන්දී හෙයාර් ස්ටයිල් එක දාලා ඒ ෆ්ලවර්ස් එකතු කරනවට වඩා ක්‍රමවේදයක් මම ඔයගලන්ට කියලා දෙන්නම්. අපි හෙයාර් ස්ටයිල් එක පිටිපස්ස කොටස නිමා ගන්න කලින් ඒ මල් ටික රඳවන විදිය. අපි මේ මම පාවිච්චි කරේ මේ ෆ්‍රෙෂ් වයිට් රෝසස් මතක තියාගන්න කොණ්ඩා මොස්තරේට ඒක මේ බරක් එකතු කරන දේ අපිට ෆ්‍රෙෂ් රෝස් එකක් කියන්නේ බරයි. ඒක නිසා කම්බියට විතරක් නෙමෙයි අපි මල සිදුරු කරගෙන යන්න පිහිටි කොණ්ඩේට එකතු කරා නම් මේක කොම්මන ආකාරයකින්වත් වැටෙන්නේ නැහැ. මම ඒක මේ උරන් කියලා දෙන්නම් මේ. ඔන්න ඔය විදිහට. මල සිදුරු කරා කියලා ප්‍රශ්නයක් නැහැ. පැය 12ක් 14ක් වගේ ප්‍රමාණයක් මේක හොඳට රඳවා තියාගන්න පුළුවන්. මම මේ කොණ්ඩ මොස්තරේදී මේ පැත්තට ෆ්ලවර්ස් දාගත්ත නිසා මම මේ කොණ්ඩ මොස්තරේ බැලන්ස් කියන්නේ අනිත් මේ ෆුල්නස් එක ගන්නෙ දකුණු පැත්තට. වම් පැත්තේ මල් තියෙන නිසා ඒක මම ක්‍රමයේ කියලා දෙන්නම්. මෙන්න වගේ කොටසක් අරගෙන හොඳට බෑක්කෝම් කරලා පොඩ්ඩක් පීරන්න. මොකද අපි තියෙන ෆ්ලීට් එක ටිකක් නීට් වෙනවා. අපි මේ පින් එක දාන්නේ රබර් බෑන්ඩ් එකට.
මේ ක්‍රමවේදයත් මම එක්තරා එක අවස්ථාවක ඔයගලන්ට කියලා දුන්නා. මේකදී අපි මුලින්ම වහගන්නේ මෙන්න මෙතන. ඒකට හේතුව තමයි අපි ගොඩාක් වෙලාට ප්‍රොසෙස් තුනේ කෙලවරවල ඇවිල්ලා තින් දැන් මෙතනට. ඒක නිසා එකක් මේ කියන්නේ කැතට පේන්න පුළුවන්. ඒ නිසා මම මෙතන තමයි මුලින්ම වහගන්නේ. නැවතත් මම කියා දෙන්නම් ඔයාලට ඒක තියෙන විදිය. අනික හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි වෙස්ටර්න් හෙයාර් ස්ටයිල් කියලා කියනවා හරිම පුංචි. ඒක නිසා නිකන් ලොකු ලොකු දේවල් කරන්නේ නැහැ. පුංචි විදිහට කියන්නේ නිමාව ලස්සන වෙන්නත් පොඩි හෙයාර් ස්ටයිල් වෙන්නේ. කියන්නේ අපි පාවිච්චි කරන කොටස් ගොඩාක් පොඩි වෙන්න ඕනේ. හිසකෙස්වලට වගේම සමටත් නියපෙලටත් රිවයිටීස්. වෙස්ටර්න් බ්‍රයිඩ් කෙනෙකුට අත්‍යවශ්‍ය අංගයක් තමයි වේල් එක කියන එක. ඒක හඳවන හැටි මම ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ වේල් එක සාමාන්‍ය අඟල් 125 වේල් එකක්. මේක මම තුන් මුලක් ආකාරයෙන් එක කොටසක් නවා ගන්න. මොකද මර වේල් එකක අපි මේකෙන් පෙන්නන්නේ තට්ටුවක්. ඒක නිසා මේ විදිහට අරගෙන හැලි මුකුත් කරන්න එපා. සාමාන්‍යයෙන් වේල් පින්ස් 3ක් විතර අරගෙන ඒක නදව ගන්න පුළුවන්. පුංචි බෑන්ගල් එකක්.
ජුවලරි අඳිනකොට චුට්ටක් අපි හිතන්න ඕන දෙයක් තමයි මේක හෙවි වර්ක් එකක් තියෙන මේ ෆ්‍රොක් එකක්. ඉතින් ඒ නිසා බොහොම සිම්පල් ජුවලරි අඳින චූටි මාල ටිකක් චූටි කරාබු දෙකක් සහ එක බැංගලයක් වගේ පාවිච්චි කරන හොඳටම ඇති. මොකද අතර පුංචි මල් වගේකුත් එන නිසා මේ හොඳටම ප්‍රමාණවත් කියලා මට හිතෙනවා. හිසකෙස්වලට වගේම සමටත් නියපෙලටත් රිවයිටීස්. මං හිතන්නේ ඔයගොල්ලෝ කොහොමද බටහිර වනමාලියේගේ මේ කොණ්ඩා මෝස්තරේ නිර්මාණය වෙන්නේ හැටි ඉගෙන ගත්තා. තාමත් සරලකම ආරක්ෂා කරගෙන ඉදිරිය කරන්න ඕන කියන එක ඒගොල්ලෝ ඉගෙන ගත්තා. අනික කාරණේ තමයි කොහොමද හෙයා එකක් බැලන්ස් කරන්නේ. කොහොමද හෙයා එකක් සෙක්ෂන් කරන්නේ. සාමාන්‍යයෙන් ඔළුවට දරාගෙන ඉන්න පුළුවන් විදිහට කොණ්ඩා මොසර කොහොමද නිර්මාණය වෙන්නේ කියන දේවල් තමයි ඔයගොල්ලෝ මේ සම්පූර්ණ කොණ්ඩා මොසෙත් ඉගෙන ගත්තේ. මම හිතන්නේ මේ බ්‍රයිඩල් එක ගැන පුංචිම දෙයක් කියනවා නම් ඇත්තටම අපි මේ බටහිර මනාලිය කඩ ගන්න විදිහ තමයි කියලා දුන්නේ මේකප් කරන විදිහ පස්සේ ආයි මේකප් එකක් කරගන්න විදිහ දැන් තමයි අපි කොණ්ඩා මොසර ඉවර කරලා පෙන්වන්නේ. ඉතින් මම හිතන්නේ ඔයගලන්ට ඊළඟ පියවරේදී බලා ගන්න පුළුවන් වෙන විදිහට මම කියලා දෙන්නම්. තවත් සරල කොණ්ඩා මොස්තර කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මම හිතන්නේ බටහිර මනාලිසිස් කොණ්ඩා මොස්තර කොහොමද යොදාගන්නේ කියලා රිවයිටිස් එක එකතු කරලා මම ඔයගලන්ට ඉදිරියේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හිසකෙස්වලට වගේම සමටත් නියපෙලටත් රිවයිටීස්. විද්‍යානුකූලව සකසන ලද රිවයිටීස් දවසටම එකයි